पुलिने च तीरे यन सच बंद गिरी के सुमनाच लगे यंतंत यो नकपुरे मुनि चोच पादं तत्पाद लान जनमं सिरसा नमामि सकल लोकवासी बौद्ध जनया අසීමිත වූ බුදු භක්තිය ගෞරවය නිරාමිස ලෝතුරා සුවය පිණිස වන්දනාමාන කරන්නා වූ හිරු දෙවියන්ගේ ආලෝක කිරණින් බබලන්නා වූ සුමන සමන් දෙවියන්ගේ තෙද බල දෙහෙනෙහි තැන්පත් වූ උතුම් ශ්‍රී පාදස්ථානයට මාගේ නමස්කාරය වේවා. අපතිලෝකුරු ශ්‍රී ගෞතම මුනිදුන් සුදවුන් රජුට දාව මහා මායා දේවියගේ මව්කුසින් මේ උතුම් මනුසත් භූමිය තුල සුපිපුණේ මේ වෙසක් පොහෝ දිනයේ. එසේ සුපිපුණු පින්වත් මාණික්‍ය රශ්මි ධාරා නංවමින් රටවල් රාජ්‍ය පසු කරමින් තම ධර්මය සියලු ලෝවැසියන්ට සමීප කළා. එසේ දහම්වැසි වැස් වූ අප මුනිදානන් තම බුද්ධ කාලය තුළ මහණන් බ්‍රාහ්මණයින් දෙව් මිනිසුන්ට පමණක් නොව අපා දෙපා සිව්පා සතුන්ටද තම කාරුණික බව එකසේ දැක්වූවා. වසර 80ක් ආයු වැළඳෝ අප තථාගතයන්න් නිර්වාණාවබෝධය පසක් කරමින් දිව්‍යානුබෝධයෙන් උතුම් සම්බුදු පරිනිර්වාණයට පත් වූයේද අදවන් උතුම් වෙසක් පුරපසළොස්වක පොහෝ දිනකයි. ඒ උතුම් ත්‍රි මංගල්‍ය සැමරීම මෙන්ම බුදු සසුන තුල දිදුලන චරිතාපදාන අර්ථවත් කරමින් බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔබට ඉදිරිපත් කරන වෙසක් තොරණ ප්‍රදර්ශනය සමනල සිරිත ඇසුරින් ශ්‍රී පතුල වෙසක් තොරණ සැලසුම සහ කටුතොරණ සැකසුම ලීලා රත්න රණසිංහ කතාව පටිගත කිරීම හා තාක්ෂණික නිෂ්පාදන සැකසුම JVZ TV රෙකෝඩ්මා ගීත ගායනා ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ සහ අල්හජ් මොහිදින් බෙක් රූපරාමු චිත්‍ර නිර්මාණය ඉන්දික මහේෂ් ගීතනු නිර්මාණය හා සංගීත අධ්‍යක්ෂණය රෝහණ වීරසිංහ චරිත නිර්මාණය තාජ් දීමන්ත අශීන් චාරුක ලක්ෂිණී ප්‍රභා තිලන්ති දේශානි විශ්මිතා ෆර්නෑන්ඩෝ ක්ලෝඩියා නානායක්කාර විදුලි ආලෝක රටා නිර්මාණය
ලීලාරත්න රණසිංහ. සමනල සිරිත ඇසුරෙන් ශ්‍රී පතුල. නිර්මල බුදුදහම දේවත්වයෙන් පුද ලබන අප රටේ ශ්‍රී ලාංකික බෞද්ධයින්ගේ ගෞරවාදරයට පත් වූ උතුම් ඓතිහාසික සිද්ධස්ථාන අතර ශ්‍රී පාදස්ථානයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. බුද්ධ කාලීනව අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සුමන සමන් දෙවියන්ගේ ආරාධනාවකට අනුව උතුම් සමනලගිර මුදුනේ වම් ශ්‍රීපා සටහන භූමි ස්පර්ශ කළා. කාලය ඇවෑමෙන් උන්වහන්සේගේ ධර්මය ශ්‍රවණය කළද, උන්වහන්සේගේ ධර්මයට පුද පූජා කළද උතුම් ශ්‍රීපා සටහන පිළිබඳ කිසිදු කෙනෙකු නිවැරදිව දැන සිටියේ නෑ පින්වතුනි. අද ශ්‍රීපා කරුණා කරන බොහෝ දෙනෙකු ශ්‍රීපාද ඉතිහාසය තුළ සැඟවී ගිය පුරාවෘත්ත පිළිබඳව කරුණු හරි හැටි දන්නේ නෑ. එබැවින් ශ්‍රීපාද අඩවියේ සුන්දරත්වය මෙන්ම ගුප්ත බලවේග අරුම පුදුම හාස්කම් වලින් පිරිපුන් ශ්‍රීපාදස්ථානයේ සැඟවුණු පුරාවෘත්තය දැන ගැනීම අප සැමගේම යුතුකමක් වන්නේය. සමනල සිරිත ඇසුරෙන් ශ්‍රී පතුල. සාදු සාදු බුදු හිමි බුදු වනදා, සාදු සාදු සුබ වෙසක් මගුල්දා, ගයා සිරසේ බුදු රැස් බැබළුනදා, සාදු සාදු බුදු හිමි බුදු උනදා. වෙසක් තොරණ මැද බුදු හිමි ඉන්නේ, බුදු බව ලබලයි ඔය වැඩ ඉන්නේ. දෙවියෝ ඇවිදින් සාදු කියන්නේ, අහසින් මල් වරුසාය වහින්නේ. සිදුහත් බෝසත්තු බුදු බව ලද්දේ, මාරසෙනග ඇවිදින් යම යුත්දේ. රතිරගා තන්හා පෑසත්දේ, දෙවිවරු පිරිලා බෝමැඩ මැද්දේ. බුදු පදවිය ගැන දෙවිවරුනේක, සැක උපදන බව නොලැබ විවේක. දැන බුදු හිමි අහසට නැග රැක, යමා මහා පෙළ හැර පැසේක. යශෝදරාවෙනින් එපා හඬන්න, රාහුල පොඩි පුතුනේ වැඳ ගන්න. සුන්දෝදන සියයටද ගැහෙන්න, පියානුඹේ බුදු විලයි කියන්න. දැන් අප සූදානම් සමනල සිරිත ඇසුරින් ශ්‍රී පතුල කතා පොත ඔබට ඉදිරිපත් කිරීමට. සුමන දෙව් රජුන්ගේ ආරාධනයෙන් අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමනල අඩවියට වැඩම කළේ
තම වම් ශ්‍රීපතුල සමනල කන්දේ සටහන් කිරීමටයි. එසේ සටහන් කළ උන්වහන්සේ සුමන සමන් දෙව්රජුන් ඇතුළු පිරිසට ධර්මය දේශනා කොට නැවත පිටත් වූයේ තම ආරාමය වෙතටයි. කාලය ඇරෙමින් උන්වහන්සේ සටහන් කෙරූ ශ්‍රී පතුල පිළිබඳව ශ්‍රී ලංකා ද්වීපයේ විසූ ජනයා දැන සිටියේ නැහැ. එහෙත් නිශ්ශංක මල්ල රාජ අවධියේ සිදු වූ මෙම සිදුවීම නිසා සැඟවී තිබූ ශ්‍රී පතුල නැවත සොයාගත්තා. බලන්න, ඔය අංක 1 තරණ රූපරාමුවෙන් සිතුවම් කරන්නේ අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වම් ශ්‍රී පතුල පිහිට වූ අප අදටත් වන්දනාමාන කරන උතුම් ශ්‍රී පාදස්ථානයයි. මෙන්න මෙයයි පින්වතුනි නිශ්ශංක මල්ල රාජ අවධියේ සිදු වූ එම සිදුවීම. නිශ්ශංක මල්ල රාජ අවධියේ එක් ප්‍රදේශයක ජීවත් වුණා ගොවි පවුලක්. මේ ගොවි පවුලේ හිටියේ මවයි පියයි පුතුන් දෙදෙනයි. කාලය ගත වී යන විට මේ පුතුන් දෙදෙනා තරුණ වියට පත් වුණා. ඔවුන්ගේ නම් වූයේ සුනීත සහ විනීත. මෙසේ තරුණ වියට පත් පුතුන් හට ඔවුන්ගේ මවයි පියයි අසීමිත ආදරයක් දැක්වුවා. ඒ නිසාම ඔවුන් වැඩිමහල් පුතුහට හොඳ ගුණවත් බිරිඳක් විවාහ කර දුන්නා. කාලයේ ටිකින් ටික ගත වී යන විට ඔවුන්ගේ ආදරණීය දෙමාපියන් හට සුව කිරීමට නොහැකි භයානක රෝගයක් වැළඳුණා. එම රෝගය නිසා වැඩි කලක් ඔවුන් ජීවත් නොවන බව දැනගත් පියා සුනීතව ලෙඩ ඇඳ ළඟට කැඳවා මෙසේ පැවසුවා. බලන්න පින්වතුනි, ඔය අංක 2 තරණ රූපරාමුව. සුනීත උතේ මෙහෙට එන්න. ආවා පියාණනි. සුනීත, මම ඔබව කැඳවුවේ වැදගත් දෙයක් කියන්න. ඒ කුමක්ද පියාණනි? මේ ලෙඩේ හන්දා මම මොන වෙලාවෙ මිය යයිද කියලා කියන්න බෑ පුතේ. නුඹ ඊට කලින් මට පොරොන්දුවක් වෙන්න ඕන. හොඳයි පියාණනි. මොකක්ද මා විය යුතු පොරොන්දුව? පුතේ සුනීත, අපි මිය කියත් නුඹේ මොල්ලිව ඇස් වගේ බලාගන්නවා කියලා මට පොරොන්දු වෙන්න. පොරොන්දු වෙනවා පියාණනි. පොරොන්දු වෙනවා. එසේ කිව් ඔවුන් දෙදෙනා මිය පරලොව ගියා. දැන් ඒ නිවසේ ජීවත් වන්නේ සුනීත, ඔහුගේ බිරිඳ සහ සුනීතගේ මල්ලි විනීතයි. සුනීත, ඔහුගේ බිරිඳ සහ සුනීතගේ මල්ලි විනීත ඉතා සතුටින් ඒ නිවසේ ජීවත් වුණා. කාලය කෙමින් ගත වී ගියා. විනීත සෑම මොහොතක් ගත කළේ ධර්මයත් සමගයි. දහම් පොත්පත් කියවමින් ඔහු කාලය ගත කළා. මෙසේ ධර්මය සමග කාලය ගත කරන විනීතගේ මේ ක්‍රියාවන් නිසා සුනීතගේ බිරිඳ විනීත පිළිබඳව සිතක් ඇති කරගත්තා. දිනක් සුනීත නිවසේ නොසිටි මොහොතක් බලා
ඇය විනීතට මේ බව පැවසුවා. බලන්න ඔය අංක 3 තරණ රූප රාමුව. විනීත ඇයි අක්කණ්ඩි? මම මේ ටික දවසක ඉඳන් විනීතට පවසන්න හිටියේ. ඒ මොකද්ද? විනීත ඔබේ අයියන්ඩි වගේ නන්නව. ඔබ බණ දහමට ධර්මයට හුඟක් ලැබි. එම නිසා මගේ සිත ඔබ ගැන පැහැදුනා. ඔබ කුමක් පවසනවාද කියා මට නම් වටහා ගැනීමට අපහසුයි. විනීත ඔබේ අයිය නැති මොහොතක් ගැන දික්මා බලා උන්නේ. මේ ගැන ඔබට කියන්න. ඔබ කුමක් පවසනවාද? මට නම් හිතා ගන්නවත් බෑ. විනීත මං ඔබට ආදරේ. ඔබ සුනීත අයියටත් වඩා මං ඔබට ආදරේ. මොනවද ඔබ මේ පවසන්නේ? මා පවසන්නේ සත්‍යයක් විනීත. මා මේ දේ ඔබට කියන්න මොනතරම් උත්සාහ ගත්තත් අද තමයි ඒ දේ මට ඔබට කියන්න හැකි වුණේ. ඔබට පිස්සු හැදිලා දක්කන්නේ? ඔබ කෙසේද මේ ආකාරයෙන් උමතුවෙන් කියවන්නේ? ඔව් උමතුවෙන් තමයි. ඔබගේ ආදරේ ලැබෙනකම් මම බලන් ඉන්නවා. ඒ නිසා අපි වෙනත් ගමකට පලා ගොස් සතුටින් ජීවත් වෙමු විනීත. ඔබ මොනවද පවසන්නේ? මේ කවදාවත් නොවන දෙයක්. අනික මගේ අයියන්ඩියගේ බිරිඳ සමග මා කෙසේද මිතුරු වන්නේ? ඔබගේ ඔය සිතුවිල්ල වහා සිතින් ඉවත් කරගත්තොත් හොඳයි අක්කණ්ඩි. එසේ කියූ විනීත වහා එතනින් නික්ම ගියා. හොඳයි විනීත. ඔබ මගේ යෝජනාව ප්‍රතික්ෂේප කළා. මා ඔබට කවදාවත් සමාව දෙන්නේ නැහැ. මේ පලිය මම කෙසේ හෝ ඔබෙන් ගන්නවා. එසේ සිතූ ඇය තම සැමියා සුනීතහට අමූලික මුසාවක් විනීත පිළිබඳව පවසන්නට වුණා. බලන්න ඔය අංක 4 තරණ රූප සිතුවම ඇය දුකින් අඬා වැළපෙමින් විනීත පිළිබඳව මුසාවක් තම සැමියාට පවසන ආකාරය ඉම සිතුවමින් අපට පෙන්වා දෙනවා. ඇයි ඔබ මේ අඬන්නේ? මා කෙසේ තරහ ගන්නද සුනීත? කුමක්ද? කුමක් ගැනද ඔබ මේ පවසන්නේ? අද ඔබ නිවසින් පිට වී ගිය මොහොතේ ඔබේ විනීත මලනුවන් මට ආයත යෝජනාවක් කළා සුනීත. කුමක්ද? මගේ විනීත මලනුවන් ඔබට කළ යෝජනාව පවසන්න වහාම. මට කියනවා සුනීත ඔබ හැමතැන ඔබ සමග හොර රහසෙ පලා යමු කියලා. මා කෙසේ කීවා ඔහු හැම මොහොතකම කීවේ ඒ දේ පමණයි සුනීත. මොනවා? මගේ බිරිඳට අයිතු දේවල් පවසන්න කොහෙන්ද හයියා විනීතට? හොඳයි මං ඔහු ගැන බලා ගන්නම්. අනේ එපා සුනීත. එපා ඔහුට කරදරයක් කරන්න. දැන් කොහෙද ඔහු? ඔබ පන්සලට යන්න ඇති සුනීත. හොඳයි මා බලා ගන්නම් ඔහු ගැන.
සිදුවීම නිසා සිටියේ දැඩි කෝපයෙන්. ඒ නිසා දිගින් දිගටම මේ ගැන සිතූ ඔහු අවසානයේ තීරණයක් ගත්තා. ඒ තමයි තමාගේ සොහොයුරා කැලේට ගෙන ගොස් කෙසේ හෝ මරා දැමීමට. විනීතව කෙසේ හෝ වනාන්තරයට ගෙන ගොස් මරා දමන්නට තීරණය කරගත් සුනීත පසුදා ඔහුට කතා කොට මෙසේ කීවා. විනීත විනීත ඇයි අයියන්ඩි මේ? මීට කාලයකට කලින් මල්ලි මම වනාන්තරයේ තියෙන නුගරුකට පාරයක් වුණා. ඉතින් ඒ වෙච්ච පාරේ මට තාමත් ඔප්පු කරගන්න බැරි වුණා. හිසේ පාරයක් තිබෙනවා නම් අපි වහාම ඉටු කළ යුතුයි. ඔව් විනීත, ඒ ඉක්මනින් ඉටු කළ යුතුයි. ඔබත් පැමිණෙනවද මා සමග යන්න? හොඳයි සුනීත අයියන්ඩි, අපි එහෙනම් පිටත් වෙමු. එසේ කතා වුණු ඔවුන් දෙදෙනා වනාන්තරයට පිටත්ව ගියා. මෙසේ ටික දුරක් ඇවිද යන විට සුනීත හට කතා කොට විනීත මෙසේ පැවසුවා. විනීත, අපිට බාරය ඔප්පු කරගන්න අවශ්‍ය දේවල් මේ අපටින් සොයාගත යුතුයි. අර තියෙන හොඳ තුඹසක් විනීතට මුසාවක් පවසලා කෙසේ හෝ මේ තුඹස තුලට අත දම්මන්න ඕන. විනීත අර ඔබට පේනවද අර තුඹස? ඕ අයියන්ඩි, මට පේනවා. එසේ තුඹස පෙන්වූ සුනීත ඒ තුඹස තුළ ඇති මල් අත තමා තමාට අරන් දෙන ලෙසයි විනීතට කීවා. හොඳයි අයියන්ඩි, මම ඔබට අරන් දෙන්නම් ඒ මල්. මොනවා? නාගයා තුඹසින් නැති ඉවතට ගියා නේද? මෙය නම් අදා ගන්නවත් බෑ. මෙන්න ඊ මල් ටික. ඔබට බොහොම ස්තුතියි මල්ලි. අපි එහෙනම් යමු. ඔවුන් දෙදෙනා වනාන්තරයේ තියෙන නුගරුක ළඟට ආවා. ඊට පසුව විනීතට කතා කෙරූ සුනීත මෙසේ කීවා. විනීත, ඔබ මෙන්න මේ රිදිපටියෙන් ඔබේ දැස් වසා ගන්න. මම මේ බාරය ඉටු කරන තෙක්. හොඳයි අයි, ඔබ පාරේ ඉටු කරන්න. දැන් හරි. මෙන්න මේ මා සඟවාගෙන ආ කඩුවෙන් මොහුගේ අත්පා කපා දැමිය යුතුයි. දැන්ම. මේ මගේ ආත්මා මට හිමි කළේ. නුඹ නුඹේ නමින් විනීත වුණාට කළේ නම් විනීත වැඩක් නොවේ. ඒ නිසා ඒට දැන් වන්දි ගෙවපන්. මොකක්දයි මා කළ වරද? හරිද? වරද තමයි ඔබට උඹේ අක්කා කෙනෙක් වගේ ඉන්න මගේ අඹුවත් එක්ක ආද වෙන්න හදපු එක. අනේ අයියේ, මම කවදාවත් සිතුවේ නැහැ ඔබ ඒ තරමටම මාව අවිශ්වාස කරයි කියලා. මම කිසි දෙයක් ඔබට පවසන්නේ නෑ අයියන්ඩි. ඔව්, ඔබ මට ඒ තරමටම පිළිකුල්. දැන් ඉතින් කරපු වරදට වන්දි ගෙවපන් මල්ලි. වන්දි ගෙවපන්. අයියන්නේ.
එසේ කිව් සුනීත විනීතව මහා වනාන්තරයේ තනිකර දමා නැවත නිවසට ගියා. අත්පා අයිමි වූ විනීත මහා වනාන්තරයේ තනි වුණා. ඔහු මහා හඬින් කෑගහන හඬ වනාන්තරය පුරාම පැතිරුණා. මේ හඬ ඇහුණා පින්වතුනි වනාන්තරයේ ඈත තාපස අසපුවක තපස් දම් රකින තාපසවරියකට සහ තාපසවරෙක්ට. ඔවුන් ඒ හඬ එන දෙසට ගොස් රුධිරය වගුරුවමින් සිටි විනීතට ප්‍රතිකාර කර තාපස අසපුවට රැගෙන ගියා. විනීත තමාට සිදු වූ සියල්ල තාපසයාට හා තාපසවරියට කියා සිටියා. බලන්න ඔය අංක 6 තරණ සිටුවම මල් කෝඩයක් අතින්ගත් තාපසවරිය එයද බිම තමා අත්පා අහිමිව ලේ වගුරුවමින් සිටින විනීත දෙසට දුවගෙනෙන ආකාරය එම සිතුවමින් අපට පෙන්වා දෙනවා. කාලය කෙමින් ගත වී ගියා. නිශ්ශංක මල්ලව රජුගේ රාජකීය මල්යුවනේ මල් දිනින් දින අඩු වුණා. ගතවන රාත්‍රී යාමයෙන් යාමයට රාජ සේවකයන් යෙදෙව්වත් මල්යුවනේ මල් කඩන සොරුන් අල්ලා ගැනීමට නොහැකි වුණා. අවසානයේ රජු අනපෙරයක් යවා මෙසේ ප්‍රකාශ කළා. අන්න පින්වතුනි රාජකීය අනපෙරකරු රාජකීය ආඥාවත් රැගෙන අනපෙරයක් ගසමින් යනවා තාපස අසපුව ළඟින්. බලන්න ඔය අංක 7 දරන රූපරාමුව. රාජමාලිගාවෙන් මෙන්ට අසව් නිසංක මල්ල රාජෝත්තමයන් විසින් නිකුත් කරන ලද රාජ්‍ය ආඥාවයි මේ. රාජකීය මල්ුවනේ මල්යම් කවරකු හෝ විසින් හොරෙන් කඩාගෙන බැවින් එම මල්සුරුන් අල්ලා දෙන අයෙකුට ගම්වරයක් සමග රාජකීය තෑගි භෝග රසක් අප මහා රාජෝත්තමයන් වහන්සේ විසින් පිරිනමන බව මෙයින් ප්‍රකාශ කර සිටිමු. මල්ලම්මේ මල්ලම්මේ විනීත පුතේ මේ කෑ ගහන්නේ. මල්ලම්මේ මල්ලම්මට ඇහුණද අර රාජ ආඥාව? කොහොමද ඇහුන්නේ නැත්තේ? මට හොඳින් මේ ඇහුණා. මට පුළුවන් මල්ලම්මේ ඒ මල් හොරුන්ව අල්ලා දෙන්න. මේ අත්පා නැති ඔබ කෙසේ මල් හොරුන්ව අල්ලන්නද? ඔබට අකාලේ මැරෙන්න වෙයි. ඔය අදහස අත්තර ගන්න පුතා. මට පුළුවන් මල්ලම්මේ මට පුළුවන්. ඔබ වහාම ගිහින් අනබෙරකරුව නවත්තන්න. මම කතා කරන්නම් ඔහුට. හොඳයි. ඔබ ඔය තරම් කියනවා නම් මම එසේ කරන්නම්. මල්ලම්මා අනබෙරකරුට කතා කොට ඔහුව නවතා රාජකීය මල්යුවනේ මල් නෙලන සොරුන් අල්ලා දෙන්නට තම පුතුට හැකි බව පවසා විනීතව රජ මැදුර වෙතට පිටත් කර හැරියා පින්වතුනි. ඔහුව දුටු නිශ්ශංක මල්ල රජතුමා පුදුමයට පත් වුණා. බලන්න පින්වතුනි ඔය අංක 9 දන්න රූපරාමුව. නිශ්ශංක මල්ල රජු පුදුම වී බලා සිටිනවා විනීත දෙස. ඔබ වැනි අයෙකු කෙසේද මාගේ මල්යුවනේ මල් කඩන සොරුන්ව අල්ලා දෙන්නේ? මට පුළුවන් රජතුමනි. මම කෙසේ හෝ ඒ සොරුන්ව ඔබ වහන්සේට අල්ලා දෙන්නම්. හැබැයි නුඹට නොහැකි වුණොත් ඒ සොරුන් වල්ලා දෙන්නට නුඹට මරණයක් වෙයි. මම යත් බාර ගැනීමට සූදානම් රජතුමනි. හොඳයි. එසේනම් ඔබට මල් සොරුන් වැල්ලීමට කුමක් අවශ්‍ය වේද? රජතුමනි, මල්ලිවනේ තියෙන ගසක් මුල පැලක් සෑදිය යුතුයි.
මාගේ බඩගින්න නිවා ගන්නට ආහාර පාන ලැබුණොත් ඒ පමණක් මට ප්‍රමාණවත්. ඒ පමණයි රජතුමනි මට අවශ්‍ය. මා ඒ සියලු දේ ඔබට සපයා දෙන්නම්. හොඳයි. එසේනම් දැන් ඔබේ වාරයයි. ජයශ්‍රී වේවා මහරජතුමනි. ජයශ්‍රී. එසේ කියූ රජු ඒ සියලු දේ විනීත කියූ පරිදිම ඉටු කළා. රාත්‍රිය උදා වුණා. විනීත රාජකීය මල්යුවනේ ගසක් මුල තැනූ පැලේ සිට ඉතා මිහිරි හඬින් බණපද ගායනා කළා. ඒ හඬ මල්යුවනේ ඈතට පැතිරුණා. මධ්‍යම රාත්‍රිය උදා වෙන විට හරි අමුතු දෙයක් සිදු වුණා පින්වතුනි. දිවසලු පැලඳගෙන රණින් උපදැමූ ඔටුනු පැලඳගෙන ඉතා රෝමත් සුරංගනාවියන් රාජකීය මල්යුවනේ මල් නෙලමින් ඇවිදින්නට වුණා. මොහුන් මෙසේ මල් නෙලා අවසන් වී නැවත පිට වී යන්නට පෙර එක් සුරංගනාවියක් හට විනීතගේ බණපද ගායනය ඇසුණා. බලන්න පින්වතුනි, ඔය අංක 10 තරන රූපසිතුවම සුරංගන ලොවෙන් පැමිණි සුරංගනාවියන් නිශ්ශංක මල්ලව රාජ උයනේ මල් නෙලමින් සක්මන් කරන ආකාරය අපට පෙන්වා දෙනවා එම සිතුවමින්. විනීතගේ සුමියුරු හඬට වශී වූ සුරංගනක් පැල අසලට වී එය අසා සිටියා. ඕම් බුද්ධාය නමः. ඕම් බුද්ධාය නමः. බුද්ධාය නමः. මම කවදාවත්ම අසා නැති මිහිරි ගායනයක්. ඔහුගේ ගායනයෙන්ම ඔහුට ඉතා හොඳ කෙනෙක් විය යුතුයි. ඉර පායන්නට තව හෝරා කීපයක් තිබෙන බැවින් මදකුස් ඔහුගේ ගායනයට සවන් දෙන්න ඕනේ. බුද්ධාය නමः. කවුරුන්ද ඔය දොරින් පිටත සිටින්නේ? ඔහුට මා පැමිණියේ සැලවිය තේඩයි. ඔබ කවුරුන්ද? මම සුරංගනා ලෝකෙන් පැමිණි සුරංගනාවියක්. මා ඔබේ ගායනයට ප්‍රිය කරන නිසායි නිසී පැමිණියේ. මේ පැලින් පිටසට පැමිණ මා වෙනුවෙන් මිහිරි ගී ගායනයක් ඉදිරිපත් කරන්න. මට එසේ කළ නොහැකි. මොකද මම අත්පා නැති කොටෙක් නිසා. මට සමා වෙන්න. මං ඔබට උපකාරයක් කරන්නම්. ඒ මොකද්ද? මම මගේ සලුව දොරකර යටින් ඔබට දෙන්නම්. එය ඔබේ නැති වූ අත්පාවල දවට ගන්න. එවිට ඔබේ අත්පා නැවත ඔබට ලැබේවි. එසේ කියූ සුරංගනාවිය ඇයගේ දිව සලුව විනීතට දුන්නා. විනීත තම අත්පා නැති තැන්වල ඒ රඳවාගත් පසු ඔහුට අහිමි වූ අත්පා නැවත ඔහුට ලැබුණා. බලන්න ඔය අංක 11 දරන සිතුවම. මට අත්පා ලැබුණා. මට අත්පා ලැබුණා. හොඳයි. ඔබ දැන් මගේ සලුව මට අපිට දිය යුතුයි. මම ඔබට ඒ නැවත දෙන්නම්. හැබැයි ඔබ මට මගේ පැණියට පිළිතුරක් දිය යුතුයි.
කුමක්ද මාමට නියත පිළිතුර? කුමටද නුඹලා මේ මල් සොරකම් කර රැගෙන යන්නේ? පවසන්න මට. අපි මේ මල් නෙලාගෙන යන්නේ අප මහා තථාගතයන්න් වහන්සේගේ ශ්‍රී පතුල වන්දනා කරන්න. ශ්‍රී පතුල? ඔව් ශ්‍රී පතුල තමයි. මට පවසන්න පුළුවන්ද ශ්‍රී පතුලට යන ගමන් මඟ? හොඳයි. මා ශ්‍රී පතුලට යන මඟ දිගේ අපි මේ නෙලාගත්ත මල් දමමින් යන්නම්. ඔබේ මල් පාර දිගේ එන්න. හොඳයි. ඔබලා එසේනම් හොරකමක් නෙවෙයි කෙරුවේ. මට සමා වෙන්න. මා වැරදියට වටහා ගත්තේ. මෙන්න ඔබේ සලුව. එපමණක් නොවේ. මා ඔබ වෙනුවෙන් ගේ ගායනයක් ඉදිරිපත් කරන්නම්. හොඳයි. ඔබ ගායනා කරන්න. අප සිටින්නම් අසාගෙන. අසා සිටින්නකෝ. මා ගායනා කරන්න. සුපිපුන සුගන්ධයුත් සොඳ පුෂ්පා සුපිපුන සුගන්ධයුත් සොඳ පුෂ්පා ඉඹිමින් නෙලමින් සිඹිමින් නෙලමින් මම යමි උද්‍යානයේ නෙලමින් මම යමි උද්‍යානයේ උදයේ රම්‍යා නෙලමින්නේ සුපිපුන සුගන්ධයුත් සොඳ පුෂ්පා සුපිපුන සුගන්ධයුත් සොඳ පුෂ්පා බිඳුරාසී හැම කාලේ ඇත කෝපේ කුමරිහා මල් නෙලාලේ මී මංගොතන්ට මාලා රජදුවනියන්ට මල් නෙලාලේ මී මංගොතන්ට මාලා රජදුවනියන්ට මෙවාරේ නෙලාන්ත කුසුමන් යාමි මෙවාරේ නෙලාන්ත කුසුමන් යාමි සුපිපුන සුගන්ධයුත් සොඳ පුෂ්පා සුපිපුන සුගන්ධයුත් සොඳ පුෂ්පා සිඹිමින් නෙලමින් සිඹිමින් නෙලමින් මම යමි උද්‍යානයේ නෙලමින් මම යමි උද්‍යානයේ උදයේ රම්‍යා නෙලමින්නේ සුපිපුන සුගන්ධයුත් සොඳ පුෂ්පා සුපිපුන සුගන්ධයුත් සොඳ පුෂ්පා ගමෙන් ඇවිල්ලා වෙසක් සිරිගෙනැවිල්ලා පොඩි පුතු සිත සතුටින් පිරිලා සිල් සුවඳයි පැතිරෙන්නේ මේ වෙසක් පෝයා උතුරු සළුවෙන් අමන සුවඳයි හිතේ උතුරානේ මේ වෙසක් පෝයා ඩයලොග් අනාගතයාලයි
ගීතයකී සුමයුරු ගායනය අසා ඔහුට තුති පුද කළ සුරංගනාවියන් නොපෙනී ගියා. පසුදා උදෑසන රජු හමුවීමට දිවගෙන පැමිණෙන විනීත දුටු පුරෝහිත ඇමතිවරයා පුදුමයට පත් වුණා. කොහෙද ඔබ මේ දුවගෙන එන්නේ? ඔබේ නැතිව අත්පා නැවත කෙසේද ඔබට ලැබුණේ? පවසන්න. ඔබ මල්සොරුන් ගැන දැනගත්තද? ඔබ අසන ප්‍රශ්න සියල්ලටම පිළිතුරු මා සතුව තිබෙනවා. මට ඉක්මනින් රජුව හමුවන්න ඕන. හොඳයි. ඔබ රජුව හමුවන්න. රජතුමනි මම මල් කඩන සොරුන් සොයාගත්තා රජතුමනි. කවුද ඒ සොරුන්? මෙපමණ දවසක් ඔබේ උයනේ මල් කඩාගෙන ගොස් ඇත්තේ සුරංගනා ලෝකීන් පැමිණි සුරංගනාවියන්. ඔහුන් නැයි එසේ මගේ මල්ලුවනේ මල් නෙළුවේ. ඔහුන් මෙසේ මල් නෙළුවේ රජතුමනි අප මහා තථාගතයන්න් වහන්සේගේ ශ්‍රී පතුල වන්දනා කරන්න. ශ්‍රී පතුල? ඕ රජතුමනි මට හැකි ඔබතුමාව එහි රැගෙන යන්න. හොඳයි. ඊට කලින් මම දැනගන්න කැමතියි අත්පා නැති ඔබට නැවත අත්පා ලැබුණේ කෙසේද කියා. එයත් සුරංගනාවියන් මට දුන් වරයක් රජතුමනි. හොඳයි. එසේනම් අපි සියලු දෙනාම යමු අප මහා තථාගතයන්න් වහන්සේගේ ඒ උතුම් ශ්‍රී පතුල නවතින්න. श्रीपा आलोके सैसी तुम लोके
සුරංගනාවියන් දෙමෝ මල් පාරතිගේ උතුම් ශ්‍රී පතුල තිබෙන්නා වූ සමනලකිර තරණය කරා. තුරුලතා වලින් සමන්විත වූ ඒ කඳු පියස අලංකාර පරිසරයකින් ඔපවත් වුණා. බලන්න ඔය අංක 12 දරන රූපරාමුව රජතුමා සමගින් විනීත ඇතුළු පිරිස සුරංගනන් මල් දැමූ පාරතිගේ ශ්‍රී පතුල තරණය කරන ආකාරය අපට පින්වා දෙනවා ඉමසිතුමින්. සුරංගනන් මල් දැමූ පාරතිගේ සමනල කිර මුදුනට පැමිණි ඔවුන් හට බුදුරැස් මාලා විහිදෙමින් මාණික්යක්සේ බබලන ශ්‍රී පතුල දැක ගන්නට හැකි වුණා. සියලු දෙනාම දොහොත් මුදුන් තබා ශ්‍රී පතුල වන්දනා කළා. එම මොහොතේ නිශ්ශංක මල්ල රජු මෙසේ ප්‍රකාශ කළා. අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රී පතුල සියලු දෙනාටම වන්දනා කිරීමට මා ඉඩ සලසා දෙනවා. මෙහි ආරක්ෂාවට සියලු කටයුතු සලසනවා. මෙය අපට ලැබුණු පූජනීය වස්තුවක්. අපට වගේම අපේ ශ්‍රී ලංකා ද්වීපයටම එසේ කියූ රජු ශ්‍රී පතුල විශාල ගල් කිහිපයකින් ආවරණය කර ඒ සංකේතවත් අයුරින් සංවර්ධනය කරා. උතුම් ශ්‍රී පතුලට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. බලන්න ඔය අංක 13 නැත්නම් අවසාන රූපරාමුවෙන් අපට පෙන්වා දෙන්නේ නිශ්ශංක මල්ල රජතුමා ඇතුළු පිරිස දොහොත් මුදුන් තබා ශ්‍රී පතුල වන්දනා කරන ආකාරයයි. ඔන්න එයයි පින්වතුනි ශ්‍රී පතුලේ පුරාවෘත්තය. සුමන සමන් දෙවියන්ගේ ආරාධනාවෙන් අප තිලෝපුරු මුනිතුන් තම වම් ශ්‍රී පතුල සමනලකිර මුදුනේ පාදල් ස්පර්ශ කළාට පසුව එය නැවත සොයාගනු ලැබුවේ නිශ්ශංක මල්ල රාජාවතියේ. සුරරද සමන් සමගින් සුරා ගන ඉවර පැහැනද මදාරා පර සතු කරපුද වඳින රැඳී මුනි සිරි පා තඹර සකි සඳ පෙනේ සම නොල ගල නැගෙන හිර
දහසක් බුදු තනන්ගේ පූජනීයත්වයට පාත්‍ර වූ සුමන සමන් දෙවියන්ගේ ආරක්ෂාවෙන් සිරිලක බබලන උදාර පින්කිත වූ ශ්‍රී පාදස්ථානය වටා ගෙතුන පුරාවෘතයන් තවමත් ජනශ්‍රුතිය තුළ ඉතිරි වෙත. ගුප්ත බලවේග සොඳුරු සෞන්දර්යාත්මක චමත්කාරයෙන් හැඩ වූ මේ සුන්දර සමනලකිර ආරක්ෂා කර ගැනීම බෞද්ධයින් වශයෙන් අප සැම දෙනාගේම යුතුකමක් වන්නේය. සරණයි සරණයි බුද්ධං සරණයි 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 ධම්මං සරණයි 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 සංඝං සරණයි 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 තිසරණ සරණයි. ශ්‍රී පතුල කතාවට සවන් දුන් ඔබ සැමදෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සුනිමල ධර්මය අවබෝධ කරගනිමින් බුද්ධ කල්පය අවසානයේ මතු පුදුවන මෛත්‍රී බෝසතුන්ගේ ද්වීපයේ උපත ලබා නිම් තෙරක් නොපෙනෙනා ගැඹුරු සසර ගමන නිමාකොට උතුම් නිර්වාණාවලෝක සුබෝධයම ලබත්වා. එමින්ම ශ්‍රී පතුල කතාවට හඬ කැවීමෙන් දායක වූ සියලුම හඬ කැවීම් ශිල්පීන්ටත් අපගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටියේ. ඔබ සැම දිනට සම්මා සම්බුදු සරණයි. සිව්දිසා පුබුදා උදාහිරු රන්පියුම පිබිදේ සම්බුදුන් පහසින් නිවීගිය මේ උතුම් සිරිපාහිමේ සිරි සමන් දෙවිදුන් බිමේ සිව්දිසා පුබුදා උදාහිරු රන්පියුම පිබිදේ සම්බුදුන් පහසින් නිවීගිය මේ උතුම් සිරිපාහිමේ සිරි සමන් දෙවිදුන් බිමේ නිල් කඳුයාය පෙවි සීත නලරැල් ආවෙලි සම්බුදුන් පාවන්දනාවෙන් පින් පුදා නොසැලීනි සිව්දිසා පුබුදා උදාහිරු රන්පියුම පිබිදේ සම්බුදුන් පහසින් නිවීගිය මේ උතුම් සිරිපාහිමේ සිරි සමන් දෙවිදුන් බිමේ
සිත් නිවාලන මෙත් බුදුන් ගුණ සිහිලසින් සැනහි නිවී පින්බිමේ සුවහස් ගණන් ලද තුන් සිතින් සිරිපාවනේ සිව් දෙසා පුබුදා උදාහිල් රන් පියුම පිබිදේ සම්බුදුන් පහසින් නිවීගිය මේ උතුම් සිරිපාහිමේ සිරි සමන් දෙවිදුන් විමේ මේ උතුම් සිරිපාහිමේ සිරි සමන් දෙවිදුන් විමේ මේ උතුම් සිරිපාහිමේ සිරි සමන් දෙවිදුන්